එක අභ්‍යාසයේ පළවෙනි ගන්න. හරි. එක අභ්‍යාසයේ පළවෙනි ගන්න. එතන තියෙනවා මෙන්න මේ වගේ වෘත්තයක් ඇඳලා කේන්ද්‍රය හරහා මෙහෙම රේඛාවක් ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඕගොල්ලෝ දන්නවා මේ ලක්ෂයක් වටාකෝණලා එක්ක අංශක 360යි. එතකොට මෙතන තියෙන කෝණයේ අංශක 180යි කියලා ඔයගොල්ලෝ දන්නවා. තේරෙනවද? ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. දීලා තියුණත් නැත්නම් අපි දැනගෙන ඉන්න ඕනේ මෙතන කෝණයේ අංශක 180යි කියලා. හරිද? එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩේ චාප කොටසේ දිග හොයද්දී ඒ කියන්නේ මේ A වල ඉඳලා මේ B හරහා C ට තියෙන දුර ABC කියන චාප කැලේ දිග හොයන්න කියලා කිව්වොත් කෝණේ අපිට ඕනේ මුළු එකමම 2.5R මුළු රවුමම 2.5R. නමුත් මුළු රවුමම නැහැ. ඒකෙන් භාගයයි. මුළු මේක භාගයට බෙදනවා කියන්නේ මුළු එකම 360යි 360න් 180යි. එහෙනම් ඕක තමයි ඔයගොල්ලෝ ලියන්න ඕන සම්බන්ධය මොනවාටද? චාප කොටසේ දිග. චාපයේ දිග. එවනේ චාපයේ දිග අපෙන් අහලා දුන්නේ. ඕක තමයි ලියන්න. කියන්න. හරි ඊළඟ ලයින් එකේදී පුතා මෙහෙම ලියනවානේ නේද 360න් θ වෙනුවට තමයි 180 අපි දාන්නේ නේද ඔව් දැන් ඔයා ලියපු විදියට චාපයේ දිග සමානයි අංශක 360න් θ වැඩි කිරීම 2.5r කියලා සූත්‍රයනේ මම ඔයගලන්ට දුන්නේ තේමද? ඉතින් මේ ඊට වෙනුවට මම එකපාර 180යි කියලා දාලා තියෙනවා. 360න් 180 වැඩි කිරීම 2.5R. 5 වෙනුවට දානවා 7න් 22. අරේ වෙනුවට දානවා මේකේ විස්කම්භය 28යි කියලා දීලා තියෙන හින්දා විස්කම්භය දෙකෙන් බෙදලා දාන්න ඕනේ. 28 දෙකෙන් බෙදලා තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ 14ක් දාන්න ඕනේ. තේරුණාද? right. එහෙනම් මෙතන කැපෙනවා 181යි 180 මෙතනට 2යි. හරිද? 7ක් 1යි 28ට 4ක් 4 28යි. දෙවරක් 1යි මෙතනට දෙවරක් 2යි. මේ දෙකට මේ දෙක කැපෙනවා. එහෙනම් 22 වරක් 2 44යි සෙන්ටිමීටර කියලා අපිට ලැබෙනවා. එහෙනම් චාප කොටස දිග 44යි සෙන්ටිමීටර. ඊළඟ එක බලන්නකෝ B කියන එකේ තියෙනවා පුතේ මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක්. මේක අරගෙන තියෙන්නේ සම්පූර්ණ වෘත්තය හතරකට බෙදලා පංගුවක්. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල මකලා දාලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා මෙතන කෝණේ අංශක 90යි. වෘත්තකෙන් හතරෙන් පංගුවක්. නේද? එහෙනම් මේක දීලා තියෙනවා 7 සෙන්ටිමීටර කියලා. නේ? එහෙනම් චාප කොටස දිග බලන්න නේද? අංශක 360න් අර θ කියන තැනට අපි දාන්න පුළුවන් 90 කියලා. වැඩි කිරීම 2.5r. තේරුණාද? එතකොට අපිට එනවා 360න් 90 වැඩි කිරීම 2යි 5 වෙනුවට 7න් 22යි. r වෙනුවට 7. එමනේ මේ 7ට මේ 7 කැපිලා යනවා. 91යි 360න් 90ම 4යි. දෙවරක් 1යි 7ට දෙවරක් 2යි. දෙකට මේ 22 කැපිලා 11. එහෙනම් උත්තරේ එනවා 11යි සෙන්ටිමීටර. ටක්කල හදාගන්න.
බලන්න තියෙනවා මෙන්න මේ වගේ වෘත්තයක් ඇඳලා තේරුණාද? මේ වෘත්තයෙන් 3න් පංගුවක්. අංශක 120යි කියන්නේ 360න් පංගුවක්. නේද? 360න් 3න් පංගුවක් තමයි අංශක 120යි. නේද? 360 3ට බෙදපුවාම 3 1යි 6 2යි කියන අංශක 120. නෝ. කොතනද කියලා? ඒකේ අරය දීලා තියෙනවා 21 සෙන්ටිමීටර් කියලා. නේද? ඔයගොල්ලෝ ටියුට් එකේ මට ඒක දාන්න බැරි වෙලා තියෙනවා. එතනට දාගන්න 21 සෙන්ටිමීටර්. හරි? එහෙනම් අපිට ලියන්න පුළුවන් ඡාපයේ දිග කොහොමද අපි ලියන්නේ? අංශක 360න් කෝණය අංශක 120යි. වැඩි කිරීම 2πr 360න් 120 වැඩි කිරීම 2යි 5 වෙනුවට දාන්නේ 7න් 22. R වෙනුවට දාන්නේ 21. නේ 1 සෙන්ටිමීටර් නේ තියෙන්නේ. එතකොට 120 ඒවා 1යි 120 ඒවා 3යි. 4ක් 1යි 21ට 4ක් 3යි. මේ තුනට මේ තුන කපලා දාන්න. උඩයි යටයිනේ කපන්න. එහෙනම් 22 වරක් 2 44යි සෙන්ටිමීටර් කියලා එනවා මෙන්න මේ ඡාප කැලේ තියෙන්නේ. හරි නේද? ඊළඟ එක බලන්නකො පුතා. ඊළඟ එක දීලා තියෙනවා මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක්. නේද? සම්පූර්ණ වෘත්තය අපි ගත්තොත් මෙහෙම වෘත්තය මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා මෙහෙම එකක් ඇඳලා. ඔන්නෝම අර යන දෙකක් ඉන්නවා. මේ ටික මකලා. නේ. එතකොට එතන කෝණය දීලා තියෙනවා අංශක 36යි කියලා. සහ අරය දීලා තියෙනවා 3.5 සෙන්ටිමීටර්. එහෙනම් ඡාප කැල්ල මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. එහෙනම් ඡාප කොටසේ දිග අංශක 360න් 36 වැඩි කිරීම 2πr. නේ අංශක 360න් 36 වැඩි කිරීම 2πr කියලා තමයි එන්නේ. එතකොට මෙතන සුළු කරද්දී 360න් 36 වැඩි කිරීම 2යි 5 වෙනුවට දාන්න 7න් 22. r වෙනුවට දාන්න 3.5 නේද? r වලට දාන්න මොනවා කියලාද? 3.5යි කියලා දාන්න. ඔව් 7 වෙදීම 2 කියලා දාගත්තොත් ඒත් සුළු කරන්න ලේසි. නමුත් ඕගොල්ලෝ දන්නවා 3.5යි 1යි 7ට 3.5යි 2යි. ඉතින් 3.5යි 7 බෙදීම 2 කියලා ඔයා ලියන්න දන්නවා වගේම එහෙනම් ඔයාට ලේසියෙන් හොයාගන්න පුළුවන් දෙයක් තමයි නේද? 7ට 3.5යි 2ක් තියෙනවා කියන එක. තේරුණා නේද පුතේ? ඒක ප්‍රශ්නයක් නෑ ආ. right. ඊට පස්සේ මේ දෙකට මේ දෙක කපන්න පුළුවන්. 36යි 1යි 360ට 36යි 36ට 1යි 10යි මේ බිඳුවයි 10යි. එහෙනම් 360ට 36ව 10ක් තියෙනවා. එහෙනම් උත්තර තමයි කො සුළු වෙන්නේ. ආ දෙකෙන් මේක කැපෙනවා දෙවරක් මෙතනට 5යි දෙවරක් මෙතනට 11. දැන් අපිට තියෙන්නේ 11 කියන එක උඩ තියෙන 11 එනවා යටින් 5. 11 5න් බෙදන්නේ. 11ට 5ව දෙකක් තියෙනවා පුතේ. පස්සට 2 10යි. එකක් ඉතුරුයි. දශම සිත තියලා බිඳුවක් ගේනවා. ආයේ 10ට පස්සට 2යි. 11 අපි බෙදන්න යන්නේ කියන්ද 5යි 11ට පස්සට 2යි පස්සට 2 10යි අඩු කරපුවාම 1යි දශම තිත තියලා බිඳුවක් ගේනවා 10ට පස්සට 2 එහෙනම් 2.2 සෙන්ටිමීටර කියලා එනවා මේ ඡාප කැලේ. පක්කලා right ඊළඟ බලන්න හරි ඊළඟ එකේ බලන්න වෘත්තයක් කොහොමද දීලා තියෙනවා පුතේ මේ විදිහට වෘත්තය දීලා තියෙනවා මේ වෘත්තයෙන් මෙන්න මේ කැල්ල කපලා අයින් කරලා තියෙනවා එතන කෝණය හැබැයි අංශක 60යි එතකොට මේ ලක්ෂයක් වටා කෝණ ලයික අංශක 360ක් නිසා
අපිට අවශ්‍ය කේන්ද්‍රික ඛණ්ඩය 360න් 60ක් අඩු කරා මේ කෝණේ අංශක 300යි කියන්නේ. එහෙනම් කෝණයට පාවිච්චි කරන්න ඕනේ ඔයගොල්ලෝ අංශක 300. ඇයි මෙතන ඉඳලා මුළු එකම අංශක 300ක කෝණයක්. 300ක කේන්ද්‍රික ඛණ්ඩයක්. සහ ඒකේ අරය දීලා තියෙනවා කියලාද 10.5 සෙන්ටිමීටර්. මේ 3.5 10.5 මේවා ඔක්කොම 7න් බෙදෙන සංඛ්‍යා පුතේ. ඒ නිකන් මතකේ තියෙන්න ඕනේ අපිට. 10 බෙදෙනවා. 4ක් මෙතනට 1යි 3ක් විතරයි දශම 5 ගේනවා 35ට 4ක් 5. දැක්කනේ 1.5. 10.5ට 7 ඒවා 1.5. හරි. right. එහෙනම් අපිට ඡාප කොටසේ දිග ලියන්න පුළුවන් අංශක 360න් අංශක 300 වැඩි කිරීම 2.5 r. 360න් 300 වැඩි කිරීම 2යි 5 වෙනුවට දානවා 7න් 22යි r වෙනුවට දානවා 10.5. හරි 10.5. එහෙනම් මෙතන කැපෙනවා 4ක් 1යි මෙතනට 1.5යි. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 6 වරක් මෙතනට 5යි 6 වරක් මෙතනට 6යි. දෙවරක් 1යි දෙවරක් මෙතනට 3යි. මේකත් කැපෙනවා. 3 වරක් 1යි එකට 3 වරක් නෑ 15ට බලන්න දශම තියලා 15ට 3 වරක් 5යි. දැන් කයි දශම 5යි. තේරුණානේ? දැන් දශම 5 කියන්නේ භාගයයි පුතේ. ඒක දන්නවනේ දශම 5 කියන්නේ භාගයයි. එහෙනම් භාගයෙන් 22 වැඩි කරන්න. එහෙනම් 22න් භාගයක් බැලුවා නම් හරි. 22න් භාගයක් ඇවිල්ලා 11යි. 11 5න් වැඩි කරපුවම 55යි කියලා උත්තරේ එනවා නිකන්. ඒව තමයි අපි දැනගන්න ඕනේ සුළු කිරීම කරද්දී ලේසි ක්‍රම. දශම 5යි මේක 3යි 1.5යි සුළු කරද්දී එකට නෑ දශම තියලා 15ට 5යි. දශම 5යි කියන එකේ තේරුම භාගයයි. භාගය 22න් වැඩි කරපුවම 22ගෙන් භාගයක් 22න් භාගයක් 22න් භාගයක් 11. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙහෙම ලිව්වම ඒත් එනවා 22 වෙදීම දශම වැඩි කිරීම දශම 5 2 10න් බිඳුව දාන එකක් විතර 5 2 10 1 11. දශම ස්ථාන එකකින් තිබ්බම දැක්කනේ 11යි. අර වගේ වට අක්කාලා දැක්කම මනෝමයෙන් අපිට සුළු කරා ගන්න පුළුවන්. අපි ඒවා හොඳට දැකලා තියෙනවා. හොඳට ගණන් හදලා තියෙනවා කියලා කියන්නේ ඒක තමයි. නැත්නම් ඕක සුළු කරන්නත් වෙලාවක් කියන්නේ. විසිදෙකට උත්තරේ විදියට ආවේ. ඒක වැරදි. ඒ කියන්නේ ඔයා කොහේ හරි දශම ටික අමතක කරලා දාලා තියෙන්නේ. මෙතන දශම ටික අමතක කරලා දාලා තියෙන්නේ. ඒක 35 විදියට ඔයා අරන් තියෙන්නේ. තේරෙනවද? ඇයි එතන ඔයා කැපුවන්නේ අර අමුතු කැපිල්ලක්. මේකට මේ කපලා 10යි කියලා දාගෙන නේද? මේ පහෙන් මේක කපලා සමානලාට මේ දශම අමතක කරලා කපන්නේ. දශම පහෙන් කපද්දි 5 1යි මෙතනට බිඳුවයි 35ට 5 7යි දශම 7යි. දශම 7යි මේකයි සුළු කරපුවම ආයෙ මෙතනට 10යි එන්නේ. තේරෙනවද? මේකයි සුළු කරා නම් එතනට 10යි. බලන්නකෝ. 360න් 36 වැඩි කිරීම 2යි 5 වෙනුවට දානවා අපි 7න් 22 වැඩි කිරීම 3.5. කොහොමද කැපිල් කියන්නකෝ? right අන්න ඒක තමයි වැරද්ද. 5 1යි මෙතන 3ට නෑ දශම තියලා 35ට 5 7යි කියලා තමයි දශම 7 දාන්න ඕනේ. දශම 7 දැම්ම නම් ආට පේනවා right. දශම 7යි මේකයි කපද්දී නේද? දශම 7 1යි කියලා දැම්ම නම් එහෙනම් මෙතනට දශම තියෙන ඉඳන් මේක 10න් වැඩි කරන්න ඕනේ. එතකොට මෙයා 7 වෙනවා මෙයා 10ක් වෙනවා. එතකොට 7යි 10යි 70යි. එතකොට මෙතන වෙනවා 10යි. දැන් පේනවා 22 බෙදන්න තියෙන්නේ 10යි. 22 10න් බෙදපුවම 2.2. තේරුණානේ? ඔයගොල්ලෝ ඕන ප්‍රශ්නයක් අහන්න පුතේ. තේරුණාද? සුළු කිරීම තමයි මට වැදගත්ම දේ.
දැක්කනේ සුළු කිරීම අපිට වැරදුනොත් මුණු ගන්නවා ඉවරයි. ඒක නිසා ඕන හරි රයිට් කමන්න. රයිට් කමක් නෑ පුතේ. එහෙම තමයි අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. දැන් ආයෙ වරදින්නේ නෑනේ. ගණන් ඉගෙන ගන්නවා කියන්නේ එහෙමයි. රයිට්. ඊළඟ බලන්නකො පුතේ. ඊළඟේ තියෙනවා මේ වගේ වෘත්තයක් දීලා තියෙනවා. මේ වෘත්තයෙන් මෙතන කේන්ද්‍රික ඛණ්ඩය අපිට දීලා තියෙනවා අංශක 240යි කියලා. මේ කොනේ 240ක කෝණය. මේ ටික මකලා දාලා තියෙනවා. එතන චාප කැලෙන්නේ මේ ටික. ඒකේ අරේ දීලා තියෙනවා 35යි කියලා. එහෙනම් චාප කොටසේ දිග. චාප කොටසේ දිග බලන්න අංශක 360න් කෝණය දාන්න 240. වැඩි කිරීම 2.5 ආ. ඔකනේ අපි ආදේශ කරන්නේ හැම වෙලාවෙම. එහෙනම් 360න් 240 වැඩි කිරීම 2.5 වෙනකොට දානවා 7න් 22. 6 වෙනකොට දානවා 35. එතන දැන් 3.5 නෙවෙයි 35. ඒකේ දැන් අර ඉස්සලා අපි හදපු ගන්නවා වගේම තමයි. තේනද? හැබැයි දශම නෙමෙයි තර තියෙන 35. ඒකට ඒ උත්තරේ හදද්දී අපිට නේද? මෙතන කපන්න පුළුවන් මේ බිඳුවට මේ බිඳුව කපන්න පුළුවන් 12 සරක් 2යි 12 සරක් මෙතනට 3යි. 7ක් 1යි 35 4ක් 5යි. නේ? කොහොමද එන්නේ? right. එහෙනම් තව කැපෙන්නේ නැහැ. එහෙනම් උඩ වැඩි කරලා ලිය. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි නේ 88යි කියලා. මෙතන එනවා දෙවරක් 2 4යි. 4 වැඩි කිරීම 22 වැඩි කිරීම 5 බෙදීම 3. දෙවරක් 22 88යි. 88 වැඩි කරන්න ඕනේ 5යි. වැඩි කරලා 3ෙන් බෙදන්න. පසරකට 40 බිඳුව දානවා 4ක් විතර පසරකට 44 44යි. 440 බෙදන්න ඕනේ 3ෙන්. එමනේ ලැබුණේ. right. බලන්නකෝ. right. 4ට 3 අරක් 1යි. 4ට 3 අරක් 1යි. එකක් විතරයි. 14ට 3 අරක් බලන්න. 14ට 3 අරක්. 14ට 3 අරක් 3 අරක් අතර 12යි. දෙකක් විතරයි. නේද? 20ට. 20ට තියෙනවා 3 අරක් 6 18යි. තව කීයක් ඉතුරුද පුතේ? දෙකක් ඉතුරුයි. ආයේ දශම තියලා බිඳුවක් ගන්නවා 20ට 3 අරක් 6යි. ආයේ 6යි කියලා දිගටම එනවා සෙන්ටිමීටර්. 146.6යි කියලා උත්තරේ අපිට ලැබෙනවා. ටග්ගල හදාගන්නේ. හරිද? හරිද? ওই කැලලක් මම ඔයගලන්ට උගන්වලා තියෙන්නේ. මතකයිනේ? ඔයගොල්ලෝ එතන වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න. ඔව් ඒ කැලලක් මම කව කරලා තියෙන්නේ. ඔයගලන්ට ඒ තරම් ලොකු ප්‍රශ්නයක් ඇති නොවන විදියට මම ගොඩක් වෙලාවට කරන්නේ. ඒ කියන්නේ පාඩමේ ඔක්කොම ටික මම ටක් ගාලා කියනවා. කියලා ඊට පස්සේ මම අපි මේ කොහෙද යන්නේ කියන එක එතකොට ඔයගලන්ට අදහස තියෙනවා. හරි? මේකෙන් ඊට පස්සේ මොකද්ද කරන්නේ? එහෙම ප්‍රශ්න නෑ ඔයගලන්ට. ඒක තමයි මම උගන්වන ගොඩක් වෙලාවට උගන්වන ක්‍රමය. right. ඊට පස්සේ බලන්න අතන ඔයගලන්ට දීලා තියෙන අර කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය සෙවීම කියලා ඒ තියෙන නෝට් එක ඒක මට ඔයගලන්ට ලොකුවට විස්තර කරන්න දෙයක්වත් නැහැ. මෙහෙම වෘත්තයක් තියෙනවා නේද? මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. මේ කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය. මේකේ පරිමිතිය කියන්නේ වටේ දිග. මේක θ නම් නේද? මේ කැලේ දිග හොයා ගන්න පුළුවන්.
නේද? මේ දුර අරගෙන අරය R වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. ඕකනේ හදලා තියෙන්නේ. එහෙනම් මේකේ පරිමිතිය කියන්නේ වටේ දිග. එහෙනම් චාප කැලේ දිග හොයන්න අපි දැනටම දන්නවා. මොකක්ද අපි දාන්නේ? 360න් θ කෝණය දාන්නවා. වැඩි කිරීම 2.5. 2.5 අපුවම චාප කැලේ දිග වෙනවා. මේ කැලේ දිග වෙනවා. එයාට එකතු කරන්න තියෙනවා මේ පැත්ත R නම් අරයන් සමානේ R ඒවා දෙක. 2i R එහෙම නැත්නම් R දාන. ඕක තමයි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතියට හම්බෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න ඒගොල්ලන්ට දීලා තියෙන එකේ දීලා තියෙන්නේ ඕකම තමයි. 2.5R වැඩි කිරීම 360න් ඇල්ෆා කියලා තියෙනවා. ඇල්ෆා කියලා දාලා තියෙන්නේ කෝණය පුතේ. තේරෙනවද? මම මේ θ කියලා දාපු කෝණයම තමයි එතන දාලා තියෙන්නේ. 360න් ඇල්ෆා කියලා. ඒ ග්‍රීක අකුරු තියෙනවා නේද? ඇල්ෆා කියලා තියෙනවා, බීටා කියලා තියෙනවා නේද? ලැම්ඩා කියලා තියෙනවා නේද? ගාමා කියලා තියෙනවා, මියු වගේ එක එකව තියෙනවා. ඒ වගේ නිකන් අකුරක්. නිකන් x වගේ අකුරක්. ග්‍රීක අකුරක්. ඒක කෝණය. එතකොට 360න් කෝණය වැඩි කිරීම 2.5. මේකම තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒ කැලලට එකතු කරන්න අරයන් දෙකක්. ඇයි චාපේ වටේ දිග ගත්තේ මේ අරයන් දෙකක් එකතු වෙනවා. මේක වටේ ගත්තාම නේද? 2i R එක. නේ? ඒක කතාවක් නෑ. රයිට්. ඒක මම ඔයගලන්ට පැහැදිලිව කතා කරලා තියච්ච නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නෑ මං කිව්වේ නෑ කරන්න. එකයි දශම දෙක නෙමෙයි එක කියන්නේ අභ්‍යාසයේ හරිද? පළවෙනි පාඩමේ දෙවෙනි අභ්‍යාසය. හරිද? හත්සා. අය කියන්නේ එකයි දශම දෙක කියලා. පළවෙනි පාඩමේ දෙවෙනි අභ්‍යාසය. බලන්න එතන තියෙනවා නිදසුනක් අංශක 120ක කේන්ද්‍රික ඛණ්ඩයක් පුතේ දීලා තියෙනවා. අංශක කීයක කේන්ද්‍රික ඛණ්ඩයක්ද? 120ක කේන්ද්‍රික ඛණ්ඩයක්. ඔතේ. හරිද? ඒකේ අරය දීලා තියෙනවා 21 සෙන්ටිමීටර කියලා. හරිද? ඒකේ පරිමිතිය අපෙන් අහනවා. එතකොට අපිට මේක හදන්න පුළුවන් බොහොම ලේසියි. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සමානයි චාපයේ දිග එකතු කිරීම අරයන් දෙකක් දෙගුණයක් අරය. එහෙම නෙන්නේ මේක. ඒක එක එක විදියට එනවා. සමාන රූප එනවා පුතේ මෙහෙම. මෙහෙම රූපයක් තියෙනවා. මෙතනින් කව කට්ටේ තුඩ තියලා ඔහොම එකක් ඇඳලා තියෙනවා. එතකොට මේකට වෙන එකක් එන්නේ. මේකේ පරිමිතිය අහුවොත් මේ චාප කැලලයි මේ කැලලයි මේ කැලලයි මේ කැලල එකතු කරන්නේ. එතකොට ඔයගොල්ලෝ බලන්න ඕන කොහොමද මෙයාව හැදිලා තියෙන්නේ කියලා. ඒ හැදිලා තියෙන එකට ගැලපෙන්න තමයි අපි ගන්න හදන්නේ. මේවට කියනවා සංයුක්ත රූප කියලා. නේද? එතකොට මේ චාප කැලි එකතු වෙලා ඔහොම හැදිලා තියෙනවා. සමහර ඒවා තියෙනවා මෙහෙම තියෙනවා. මේකට මේ පැත්තෙනුත් ඔහොම දාලා තියෙනවා. ඔහොම දාලා තියෙනවා. එතකොට ඔයා කල්පනා කරන්න ඕනේ මේක කොහොමද හැදිලා තියෙන්නේ? මේකේ පරිමිතිය කියන්නේ කොහොමද? මේ ටික හොඳයි. එතකොට මේවා එකතු කරන්න ඕනේ. තව සමාදේම ඇඳලා තියෙනවා නේද? මෙහෙම රේඛාවක් ඇඳලා කව කට්ටේ තුඩ මෙතනින් තියලා මෙහෙම චාපයක් කපලා. ඊට පස්සේ කව කට්ටේ තුඩ මෙතනින් තියලා මෙහෙම චාපයක් කපලා මෙතනින් තියලා මෙහෙම එකක් කපලා. ආයෙ මේක මැද්දෙන් මෙතනින් තියලා මෙහෙම එකක් කපනවා. ඒකට හොඳට බලන්න ඕනේ මේක මොකක්ද මේ මනුස්සයා මේ අපිට දීලා තියෙන්නේ. නිකන් පණුවෙක් වගේ තමයි දීලා තියෙන්නේ. ඒතර අපි තේරුම් ගන්න ඕනේ මෙයා කොහොමද මේක හදලා තියෙන්නේ. තේරුණානේ? ඉතින් එක එක රූප තියෙනවා. හැබැයි අපි චාපවල දිග හොයන්න දන්න නිසා ඕවා ප්‍රශ්න නෙමෙයි. හරි? රයිට්. එහෙනම් පරිමිතිය සොයන්න කියලා තියෙනවා. එහෙනම් චාප කැලේ දිග හොයන්න අංශක 360න් කෝණය 120 වැඩි කිරීම 2.5R. එයාට එකතු වෙන්න ඕනේ 2R. R කියන්නේ අපි ගන්නවා කීයද? 21. නේ 2R කියලා තමයි. නේ? එහෙනම් අපිට ඔකට ආදේශ කරන්න පුළුවන් 360න් 120 වැඩි කිරීම 2.5 වෙනකොට 7න් 22යි R වෙනකොට දානවා 21.
මේ කැල්ල සුළු වෙලා එන්න ඕනේ. ඔය කැල්ල සුළු කරලා 2r r වෙනුවට දාන 21 මේ කැල්ල සුළු කරලා ඒ දෙන්න අන්තිමට එකතු කරන්න. 121 ඒවා 1 121 ඒවා මෙතනට 3යි. එතන බිඳුවට බිඳුව කරන 12ක් 1යි 36ට 12ක් 3යි. 4ක් 1යි 21ට 4ක් 3යි මේ තුනට මේ තුන කපන්න. එහෙනම් 22 වරක් 2 44යි. සහ මෙතන 22 ඒවා 2ක් 42යි. 40යි 40යි 80යි 84යි 86යි 86යි සෙන්ටිමීටර් කියලා අපිට මේ කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය ලැබුණා. right එතෙන් ක්ලියර් කරන්න ටක්ක. පැහැදිලිද? නිදසුන දෙක බලන්නකො පුතා. නිදසුන දෙකේ තියෙනවා වෘත්තයෙන් 3න් 2ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 260යි අරේසයන්. වෘත්තයෙන් 3න් 2ක්. ඒකට වෘත්තයෙන් 3න් 2ක් කියලා කියපුවාම බලන්නකො පුතේ. මේ වෘත්තය කොටස් 3කට කැඩිලා කොටස් 2ක්. දැක්කනේ? වෘත්තයෙන් 3න් 2ක්. මේ වෘත්තය කොටස් 3කට කැඩෙනවා. කොහොම කොටස් 3කට කැඩෙනවා. සමාන කොටස් 3කට කැඩෙනවා. එතකොට වෘත්තයෙන් 3න් 2ක් කියලා කියපුවාම අපිට තේරුම් ගන්න ඕන දේ තමයි මේ කෝණය කීයද කියන එක. මේ ලක්ෂයක් වටා කෝණ ලයික් අංශක 360. එහෙනම් කොටස් දෙකක්. එහෙනම් 360 3ට බෙදලා කොටස් දෙකක්. තේරුණාද? 360 3ට බෙදලා කොටස් දෙක. 3 අරක් 1යි මෙතනට 3 අරක් 1යි 6ට 3 අරක් 2යි බින්දුව. 120 ඒවා දෙකක් 240. 240 කෝණයක් ගැන තමයි මෙයා කියන්නේ. හරිද? 240 කියන මේ කෝණය අංශක 240යි පුතේ. මේ 240 කියන මේ කෝණය 360ට සාපේක්ෂව 3න් 2ක් තමයි. බලන්න ආයෙත් ආපස්සට ගියාම 360න් 240යි කියන එකේ තේරුම මේක සුළු කරපුවම 3න් 2 එන්නේ. මෙතන බිඳුවට බිඳුව කැපෙනවා. තේරුණාද? 12ක් 2යි 12ක් 3යි. එහෙනම් 3න් 2යි කියලා දැම්මත් එකයි 360න් 240 කියලා දැම්මත් එකයි. මොනවා දැම්මත් එන්නේ කෝණය 360ට සාපේක්ෂව කෝණය. එහෙනම් ඒ කෝණය තමයි දීලා තියෙන්නේ 360න් කීයද කියන එක තමයි ඒ දීලා තියෙන්නේ 3න් 2යි. තේරුණානේ? ඒක තමයි අපි ගණන් හදද්දී හොඳට ඔළුවට දාගන්න ඕන දේවල්. 360 3න් 2යි කියපුවම මොකක්ද? නිකන් අඳුර යටපත ගන්න ඕනේ නැහැ. මේක මම බොහොම පැහැදිලිව කරලා තියෙනවා. ඕවා කරන්නේ නැහැ ගොඩක් වෙලාවට ගුරුවරු. නේ? මේක නිකන් හදාගෙන යනවා විතරයි කරන්නේ. මොකද නැටුම් ගන්න එක්කෙනා ගණන් උගන්නන පන්ති අපේ ලංකාවේ තියෙන්නේ. නේ නැටුම් උගන්නන ගුරුවරයා කියලා ගණනුත් උගන්නන. ඒක ඉතින් නැටුම් නෙදන්නේ. නේ? කැලණි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ කලාපේ ඉන්නේ අධ්‍යක්ෂක ඇවිල්ලා නැටුම් ගුරුවරයෙක්. ඉතින් නැට්ටුවෙක් කොහමද ගණන් උගන්නන්නේ? මම මේ අපහාස කරනවා නෙමෙයි. අදාළ දේවල් දන්නේ නැති නිතරම මේක තමයි. නේ? දැන් මෙහෙම විස්තර කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඇයි ඒගොල්ලෝ විස්තර කරන්න බයයි? අර තියෙන ගන්නම කතා කරලා. හරි? එහෙනම් ඕක තමයි මේකේ තේරුම. වෘත්තකෙන් 3න් පංගුව. වෘත්තකෙන් 3න් පංගුවක් කියලා කියපුවාම මෙන්න මේක තමයි. කෝණය හොයපුවම 240යි 360න් 240යි කියලා දාපුවාම 3න් 2යි. ඒක නිසා ඔයගොල්ලන්ට අර 360න් 240 දාන තැනට 3න් 2 දාන්න පුළුවන්. තේරුණානේ? එහෙනම් එතෙන්ට දාන්නේ අපි 360න් 240. එතකොට අපිට හම්බ වෙනවා මෙන්න මේකේ මෙන්න මේ ඡාප දිග. මේ ඡාප දිග අපිට හම්බ වෙනවා. හරිද? අපිට එතකොට ගන්න දීලා තියෙනවා වෘත්තකෙන් 3න් 2ක කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 260යි. ඔක තමයි දීලා තියෙන්නේ. හරිද? right. බලන්නකෝ. මම මේකේ රූපේ පොඩ්ඩක් මෙතන අඳින්නම් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න. අතන ලියාගත්තානේ.
ඊළඟට බලන්නකෝ. තුනෙන් දෙකක් ගත්තාම මං කිව්වා ඔයගලන්ට මෙන්න මේ වගේ කොටසක් අපිට ලැබෙනවා. ඔන්න ඕක ඔය වගේ එකක් එනවා මේ කොනේ 240 යටට. රයිට්. එහෙනම් අපිට දීලා තියෙනවා කේන්ද්‍රක ඛණ්ඩේ පරිමිතිය. නේ කේන්ද්‍රක ඛණ්ඩේ පරිමිතිය අපිට දුන්නා සෙන්ටිමීටර 260. සෙන්ටිමීටර. හරි. මේක හැදෙන හැටි තමයි අපි කතා කරන්නේ. එහෙනම් මේ චාප කෑල්ල දිගයි මේකයි එකතු. එමනේ. එතකොට චාප කෑල්ල දිග ගන්දී 360න් 240 වෙනුවට නේද? එයා දීලා තියෙන්නේ 3න් 2ක් කියන්නේ ඕක. එහෙනම් මේකට මේක කැපිලා 3න් 2 ඉන්නේ. ඒක නිසා මෙතෙන්ට දාන්න පුතේ 3න් 2යි වැඩි කිරීම 2.5r චාප කෑල්ල දිගට එකතු වෙන්න ඕනි මේ අරයන් දෙක. නේද? 2r එකතු වෙනවා. 2r එකතු වුණාම 260ට සමානයි. ඕක තමයි ඔයගොල්ලෝ ලියන්න ඕනේ සමාන. තේරුණාද? මොකද්ද? චාප කොටසේ දිග එකතු කිරීම 2යි වැඩි කිරීම අරය. අරය වගේ දෙගුණයයි සමාන වෙනවා 260යි සෙන්ටිමීටර වලට. චාප කොටසේ දිග තමයි මම ඉස්සෙල්ලා හදලා පෙන්නන්නේ. කොහමද? 360න් 240 දානවා වෙනුවට මොකද්ද දාන්නේ? 3න් 2යි. 3න් 2 වැඩි කිරීම 2.5r ධන 2r සමානයි. කරන්නේ පැහැදිලිනේ හැමෝටම? right. එහෙනම් දැන් මේකට ආදේශ කරන්න පුළුවන් 3න් 2 වැඩි කිරීම 2යි 5 වෙනුවට දාන්න පුළුවන් 7න් 22 r දන්නේ නැහැ. ධන 2r අරය දන්නේ නැහැ. හරි. මෙතන කැපෙනවා මොනවාද කැපෙන්නේ? එකක්වත් කැපෙනවද? කැපෙන්නේ නැහැ. එහෙනම් ඔක්කොම ටික වැඩි කරලා දාන්න. 22 වරක් දෙක 44යි 44 ඒවා දෙකක් 88යි යටින් එනවා 4 3 21යි. හරිද? මෙතන එනවා r වලින් ඇඩි වුණාම දෙවරක් 22 වරක් දෙක 44යි 44 දෙකක් 88යි 88 r වලින් එනවාම 88යි r. පැහැදිලිද? ධන 2r සමානයි 260. තේරුණානේ? දැන් මේකේ මොකද වෙලා තියෙන්නේ? මේ r පදයක් තියෙනවා මෙතන r පදයක් තියෙනවා මෙතන යට 21 තියෙනවා. එහෙනම් මේකේ පුතේ කුඩා පද ගුණාකාරය අපි අරගන්න ඕනේ. දෙන්නටම එකම හරයකට ගෙනිලා හරස් කුණිතේ දාන්න තියෙනවා. හරි. එහෙනම් බලන්නකෝ. කෙනෙක් ගැද්දේ. හරි. එහෙනම් මෙයාගේ යට තියෙනවා 21 මෙයාගේ යට මුකුත් නැත්තම් කීයද තියෙන්නේ? එක තියෙන්නේ පුතේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක යට තියෙන එක. එහෙනම් කුඩා පොදු ගුණාකාරය වෙනුවට 21 ගත්තාම 21ට 21 ඒවා එකක් තියෙනවා. එක්වරක් 88යි r 88යි r කියලා එනවා. දාන්න. 21ට මේකයට එක තියෙනවා කියලානේ කිව්වේ. 21ට එක ඒවා 21යි. 21 වරක් 2 42යි r කියලා එනවා. කියන්න තේරුණාද නැද්ද? ඒක තමයි පැහැදිලි නේ. මේ මෙයාගේ යට එක තියෙන්නේ මෙයාගේ යට 21 තියෙන්නේ එකේ 21 කුඩා පද ගුණාකාරය 21යි. right. 21ට 21 ඒවා එකයි එක්වරක් 88යි r 88යි r කියලා එනවා. 21ට මෙයාගේ යට එක තියෙන්නේ 21ට එක ඒවා 21යි 21 වරක් 2 42යි. බෙදලා එන එකෙන් උඩ වැඩි කරා. දැන් මොකද කරන්න පුළුවන්? මෙයාට මෙයා එකතු කරන්න පුළුවන්. 88යි 42යි එකතු කරපුවම 8යි 2යි 10න් බිංදුව දාන එකක් විතරයි නේද? 8 1යි 9යි 10යි 11යි 12යි 13යි. නේද? හරිද කියන්නකෝ? 130යි r යටින් එනවා කීයද? 21 සමානයි 200.
බලන්න මම අපි සුළු කරා හරිද කියලා කොහේ හරි වැරද්දක් වුණාද කියලා බලන්න ඕන. හරිනේ? right. එහෙනම් බලන්න අපිට දැන් පුළුවන් හරස් ගුණිතය දාන්න මෙයාව උඩට වැඩි කරතෝ මෙයාව යටට වැඩි කර. බලන්න මම මෙතනින් ලියන්නම් එහෙනම් මෙතන තියෙන්නේ 130යි r යට 21 සමානයි 260යි. හරිද? මෙයාව පුතේ උඩට යනවා මෙයා යටට යනවා. මේ දෙන්න අතර වැඩි කිරීම තියෙන්නේ. මේ වගේ අපි දන්න දේවල් නා. එහෙනම් r සමානයි 260 130 යටට යනවා 21 උඩට යනවා. හරස් ගුණිතය දානවා කියන්නේ. එහෙනම් 130ව 1යි 130ව 2යි දෙවරක් 21 42යි සෙන්ටිමීටර්. එහෙනම් අපිට හම් වෙනවා අරය 42යි සෙන්ටිමීටර්. කියන්න තේරුණාද නැද්ද? right. හදා. හොඳයි පුතේ. හදා ගන්න ටක්කා. දැන් මේ පැත්ත ලියන්නේ මේ පැත්ත ලියලා ඉවරලා තමයි මෙතන ලියන්න ගන්නේ. මෙතන ලියන්න ගද්දි මේකම තමයි මම ආයෙ මෙතන ලියලා තියන්නේ. ආයෙත් මේක ලියන්න එපා. තියෙනවා නිදසුන එක කියන එක බලන්නකො පුතේ. ඒ රූපේ දීලා තියෙනවා කේන්ද්‍රික කණ්ඩාශ්‍රිත තල රූපවල පරිමිති දුරිගිර ගන්නවා. කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත තල රූපවල පරිමිතිය. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයි තව රූපයි එකතු වෙලා මෙහෙම හැදෙන ඒවට පුතේ මේවට කියනවා සංයුක්ත රූප. සංයුක්ත තල රූප. සංයුක්ත වෙලා තියෙනවා එකතු වෙලා තියෙනවා. එතකොට මේකට කේන්ද්‍රක කැලලක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේකේ මේක අඳිද්දි කව කට්ටි තුඩ මෙතනින් පුතේ තියන්න ඕනේ. තේරෙනවද? කව කට්ටි තුඩ මේක මත තියන්න ඕනේ. හරියටම මැද්දේ. එහෙම නැතුව මෙන්න මේ අදින් තියලා මේ වගේ මේ කැලලක් කපන්නවා නෙමෙයි. එතකොට වැරදි කතාව. තේරෙනවද? එහෙනම් කව කට්ටි තුඩ රූප අඳිද්දි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මෙතන තියලා වගේ එකක් තමයි එන්නේ. ඉස්කෝලේ කරද්දී බලන්න ඉස්කෝලේ ටියුට් එකක් දෙන්නේ නැහැ නේ. ඒකට ඔක අඳින්න දැනගෙන ඉන්නත් ඕන. තේරෙනවද? කව කට්ටි තුඩ මෙතනින් තියලා හරියටම මැද්දෙන් තියලා ඔහොම එකක් අඳින්න. දැන් මම ඇඳ වගේ අල ගෙඩියක් වගේ අඳින්න එපා. ලස්සනට අඳින්න. තේරෙනවද? right. මේක දීලා තියෙනවා කොහොමද දීලා තියෙනවා කියලා හිතන්නකෝ. ABCD කියලා දීලා තියෙනවා. ඒක කියනවා රූපය දැක්කන්නේ දිග සෙන්ටිමීටර 20ක් හා පළල සෙන්ටිමීටර 14ක් වූ ඍජු කොණාශ්‍රයකට අර්ධ වෘත්තයක් සම්බන්ධ කර ඇති අයුරුයි. අර්ධ වෘත්තයක් සම්බන්ධ කරලා තියෙනවා. දිග 20යි නේද? පළල 14ක් සෙන්ටිමීටර වෙච්ච එකකට මේ වගේ අර්ධ වෘත්තයක් සම්බන්ධ. අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක් කියන්නේ අංශක 180 මෙතන කෝණේ. එමනේ අපි දන්නවනේ මේ කෝණේ අංශක 180. ඒක තමයි උඩට ටක් ගාලා ඉන්න ඕනේ. ඒක නිසා තමයි මම කියේ කව කට්ටේ තුඩ මෙයා තියලා තියෙන්නේ හරියටම මේක මත. හරි? එහෙනම් එම රූපයේ පරිමිතිය සොයන්න. පරිමිතිය හොයන්න කියපුවාම මේක වටේ දිග හොයන්න කියපුවාම මේ පාදේ හොයන්නේ නැහැ. මේක කඩේකින් තියෙන්නේ. එහෙනම් පරිමිතිය කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙතනින් මෙහාට නෙමෙයි මෙතනින් මේ ඡාප කෑල්ල එකතු වෙලා මේ කෑල්ල එකතු වෙලා මේ කෑල්ල. ඒතර රූපේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි තේරුම් අරගන්න. එහෙනම් රූපයේ පරිමිතිය. රූපේ පරිමිතිය කොහොමද? ඡාප කෑල්ලයි මේ 20යි මේ 20යි මේ 14යි එකතු වෙනවා. ඒතර මේක හොයාගන්න එක තමයි කරදරේ. ඒක අපි දන්නවා. ඡාප කෑල්ලක පරිමිතිය හොයන්න දන්නවා.
අංශක 360න් 180 වැඩි කිරීම 2.5r. අංශක 360න් 180 වැඩි කිරීම 2.5r. ඒක දන්නවනේ හැමෝම. එතකොට එනවා මේ කියන්නේ. එයාට එකතු වෙන්න ඕනේ 20 දෙකක්. මේ පැත්තයි ඍජු කොනාංශ සමානයි දිග. එහෙනම් 20 කැලේ දෙකක් එකතු වෙනවා. සහ 14 එක කැලලක් එකතු වෙනවා. නේ 14 සෙන්ටිමීටර් කැලලක් එකතු වෙනවා. මම ඒක කියලා දාන්න යනවා. ඔය ටික සුළු කරපුවාම බොහොම පැහැදිලි යෝගකට මේක ලොකු කතාවක් නෑ. නිදසුණක් කියලා දෙන්න තරම් දෙයක්වත් නෑ. අපි දන්නවා. මේක S2 තියනවා නම් ඇති. S2 තියුනේ නැත්නම් තමයි කියලා දෙන්න ඕනේ. S2 තියුණාම ඔයගලන්ට පේනවා ආරයි. ඡාප කැල්ල තියෙනවා. මේකයි එකතු වෙන්න ඕනේ මේ 14 එකතු වෙනවා. එහෙනම් 181යි මෙතන 182යි වෘත්තකින් භාගයක්. වැඩි කිරීම 2.5r. 5 වෙනුවට දානවා 7න් 22යි. r වෙනුවට දානවා විස්කම්භය තියෙන්නේ. විස්කම්භය කීයද? 14. ඍජු කොනාංශ සම්මුඛ සමාන. එහෙනම් මේ පාදය 14. එහෙනම් අරේ කියන්නේ මේ 14න් භාගයක්. ආදේශ කරනකොට තමයි උවමනාවෙන් ආදේශ කරන්න. වැරද්දුවකින් අපරාධ ගන්න. එහෙනම් 22 ඒවා දෙකක් එනවා 40යි ධන 14. මෙතන කැපෙනවා 4ක් එකයි මෙතන 4ක් දෙකයි. මේ දෙකට මේ දෙක කැපිලා මේ දෙකට මේ දෙක කැපිලා යනවා 22ක් එන්නේ. එහෙනම් 22කට එකතු වෙන්න ඕනේ 40යි මෙතන 14යි එකතු කරාම 54ක්. 57ට 22ක් එකතු කරාම 4යි 2යි 6යි 5යි 2යි 7යි. 76 සෙන්ටිමීටර් කියලා. උත්තරේ එනවට කරන්න දෙයක් නෑ. right. ටක්කල හදාගන්න. මෙතනට මේ 14ද පුතේ? මේ 14 අරය විස්කම්භය 14යිනේ පුතේ. මෙතන ඉඳලා මෙතනට තියෙන දුර 14යි. මේක 14යිනේ. සමාන්ත මේ ඍජු කොනාංශ සම්මුඛ පාද සමානයි. එතකොට මේක 14යි නම් මේකත් 14යි. එතකොට මේකේ අරය ගන්න මේ 14 දෙකෙන් බෙදන්න ඕනේ. ඒක තමයි මම මේ 14 දෙකෙන් බෙදලා අරය දාලා. මැද්ද ගත්තේ නැහැ මම මේ ඡාප කැල්ල දිග හොයන්න තමයි පුතේ මේ 14 දෙකෙන් බෙදලා ගත්තේ. මේ 14 ඇවිල්ලා මේ 14 ඇවිල්ලා මේ පාදේ. මේ 14යි 20 දෙකයි මේ ඡාප කැල්ල. මේ ඡාප කැල්ල හොයන්න තමයි මේ අරය මම මේ විස්කම්භය දෙකට බෙදලා අරය වෙනුවට දැම්මේ. මතකනේ මේ ඡාප කැල්ලක දිග හොයන්න. දැන් මෙහෙම කියනකොට මේ කැල්ල දිග හොයන්දී මේ කැල්ල දිග හොයද්දී මේ තුඩ 14යි නම් 14 දෙකෙන් බෙදලා අරය ගන්න ඕනේ. අරගෙන මෙතන අංශක කෝණය 180යි 360න් 180 වැඩි කිරීම 2.5r. 360න් 180 වැඩි කිරීම 2.5 වෙනුවට දානවා 7න් 22 සහ අරය දාන්න ඕනේ 14 දෙකෙන් බෙදලා. 14 දෙකෙන් බෙදලා දාපුවාම මේක සුළු කරපුවාම එනවා මෙතන ඉඳලා මෙතනට තියෙන දුර. මතකනේ? කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපයේ දිග. එහෙනම් නැතුව මම මේ පාදේ එකතු කරගෙන නැහැ ආ. ඔයගලන්ට පේනවනේ 14 ඒවා එකයි තියෙන්නේ. ඒ කියන්නේ මේක විතරයි. පේනවනේ? මෙතන මම 14 දාලා මේ අරය හොයාගෙන මේ කැල්ල දිග හොයන්න තමයි මෙතනට මේ 14 බෙදීම දෙක දැන්. නැතුව මම 14ක් එකතු කරේ නැහැ. මම ඔයගලන්ට පේන්න තමයි මෙතනට 14යි මෙතනට 14යි දාලා මේක මම කඩිරෙන් තියෙන්නේ. තේරෙනවද? මේක කඩිරෙන් තියෙන්නේ මේ කෝණයේ අංශක 180ක කෝණයක් තියෙන්නේ. ඒවා ඔයගොල්ලෝ දන්න දේවල්. නමුත් මම පැහැදිලිව පෙන්නුවා මේ පාද කැල්ලට සමානයි කියලා පෙන්නුවා. මේක 14 නිසා මේකේ අරය ගන්න 14 දෙකෙන් බෙදලා කියන එක තමයි මම පෙන්නුවේ එතන. හරිනේ? අවධානයෙන් අහගෙන ඉන්න හොඳට. කඩේට තිබ්බනම් දැන් ටියුට් එකේ නම් පුතේ තියෙනවා කඩේට. මේ ඔය පොතේ අඳිනවා නම් කඩේට තියන්න අඳින්න. ඒකේ දිග හැබැයි දාන්නේ නෑ ආ.
හරිද? මොනවද පුතා? right. දැක්කල් ගියා. ඔයගලන්ගේ ටියුට් එක බලන්න නිදසුන 2 9 වෙනි පිටුවේ උඩ තියෙනවා එක. හරිද? ඒක බලන්න රූපේ දැක්වෙන්නේ පැත්තක දිග සෙන්ටිමීටර් 15ක් වූ සමචතුරස්‍රාකාර තහඩුවකි. ඒකට සමචතුරස්‍රාකාර තහඩුවක් තියෙනවා. හරිද? මේ වගේ ඇති 4ම දිගින් සමානයි. හරිද? එහි අඳුරු කර ඇති කේන්ද්‍රික ඛණ්ඩ අඳුරු කරලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩ දෙකක්. කව කට්ට තුඩ මෙතනින් තියලා යම්කිසි දුරක් අරගෙන මෙහෙම ඡාපයක් කපලා තියෙනවා. මේක අඳුරු කරලා තියෙනවා. සහ මෙහෙම එකක් ඇඳලා තියෙනවා මේකත් අඳුරු කරලා තියෙනවා. අපලට අදහසක් එනවනේ මේක ශීර්ෂ කෝණයේ අංශක 90ක් වුණාම පුතේ මෙතන ඍජු කෝණයේ ත්‍රිකෝණයක් වගේම මෙතන තියෙන්නේ අංශක 90යි. වෘත්තකින් 4කින් පංගුවක්. ඒක තමයි අපි ඔළුවට ටක් ගාලා එන්න ඕනද? ඇයි කෝණයේ අංශක 90ක් නේ? නේද? පැත්තක දිග 15. එහෙනම් මේ පැත්ත 15යි සෙන්ටිමීටර්. මේ පැත්තත් 15. මේ පැත්තත් මේ පැති 4ම දිගින් සමානයි. right? ඊට පස්සේ කියනවා කේන්ද්‍රක ඛණ්ඩයක් දීලා තියෙනවා EIJ කියලා. හරිද? EIJ කියලා මෙහෙම කේන්ද්‍රක ඛණ්ඩයක් දීලා තියෙනවා. මේ දෙන්නේ EIJ කියලා. ත්‍රිකෝණ කොටසක් තියෙනවා FKI කියලා. හරිද? FKI කියලා. හරිද? කොටස කපා ඉවත් කළොත් ඒ කියන්නේ මේ අඳුරු කරලා තියෙන කෑල්ල කපලා අයින් කරනවා. අයින් කෙරුවොතින් ඉතිරි තහඩුවේ එහෙම නැත්නම් JIJKGH පරිමිතිය සර්. ඒ කියන්නේ මෙන්න මේ පරිමිතිය තමයි අපෙන් මෙන්න මේ කෑල්ලේ දිගයි 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 එකතු කරන්න තියෙන්නේ. ඒතර අපි මේක හොයාගන්නවා. නේද පුතේ? ඒක හොයාගන්න එතන මොනවාද අපිට දීලා තියෙන්නේ? මෙතන ඉඳලා මෙතෙන්ට 8යි කියලා දීලා තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට කොච්චරයි දුස දීලා තියෙන්නේ අපිට? 8යි කියලා දීලා තියෙනවා. 8යි කියලා දුන්නාම ඕගොල්ලන්ට අදහසක් එනවා මුළු එකම කිද කියන්නකෝ 15යි. 15යි නම් මේ ටික කීයද වෙන්නේ? 15න් මේ 8 අඩු කරනවා. එහෙනම් කීයද එන්නේ මෙතන? කීයද? 7යි කියලා. එහෙනම් ඒක දැන් අපි දන්නවා. මේ 7යි කියන්නේ නම් මොකද්ද මේ? කේන්ද්‍ර ඛණ්ඩේ අරේ. එහෙම නෙමෙයිද කියන්නකෝ? මේ කේන්ද්‍ර ඛණ්ඩේ දැන් අරය දන්නවා. තව මොනවාද අපිට දීලා තියෙනවා? මේ කොටස 6 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. පුතා මයික් එක වහගන්න. හරිද? ඔය මයික් එක වහගන්න පුතේ. හරි. අවදානෙන් ඉන්න. ඔය එක එක වන්න ගියාම තමයි ෆෝන් එකේ වෙන වෙන ඒවා එනවා. ඊට පස්සේ ගෙදර මේ අම්මා දුවට වෙඩි තියන්න යනවා. ඒකත් ඇහෙනවා අපිට. ඊට පස්සේ අපිට ගිහලා මේ මොනවාද පොලිසියට ගිහලා සාක්ෂි දෙන්නත් වෙනවා. හරිද? රයිට්. බලන්නකෝ. එහෙනම් මෙතන 6යි කියලා දුන්නාම පුතේ මේ ටික හොයන්න පුළුවන්. දැන් මේක 7යි කියලා දැනගත්තාම මේ ටික හොයන්න පුළුවන්. කේන්ද්‍ර ඛණ්ඩේ ඡාපයේ දිග හොයන්න පුළුවන් වගේම මේක 8යි මේක 6යි කියලා දුන්නාම පයිතකට සම්බන්ධය දාලා මේ පාද කැලල හොයන්න පුළුවන්. නේද? මේ පාද කැලල හොයන්න පුළුවන් පයිතකට සම්බන්ධය දාලා. එතකොට මේක 6යි මේ මුළු එකම 15ක් වෙන නිසා නේද? 15ක් වෙන නිසා මේක
15න් 6ක් අඩු කරපුවම මෙතන ඉඳලා මෙතන තියෙන කොටස 9යි කියලා එනවා. මේක 7ක් වෙන නිසා මේ මුළු එකම 15ක් වෙනවා නේද? එහෙනම් 15න් මේ 7 අඩු කරපුවම මෙතන ඉඳලා මෙතනට තියෙන දුරත් අපි දන්නවා 15න් 7ක් අඩු කරපුවම 8යි. දැන් ඔක්කොම ටික දන්නවා. මේක හොයන්න ඕනේ පයිතග්‍රස් සම්බන්ධය දාලා මේක හොයන්න ඕනේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපයේ දිග කියන එක පාවිච්චි කරලා මේකයි මේ දෙකයි එකතු කරපුවම මේ කපලා ඉවත් කරාට පස්සේ ඉතිරි කොටසේ පරිමිතිය අපිට හම්බ වෙනවා. එමනේ බොහොම ලේසි. කතා කරන්නේ තේරුණානේ? right එහෙනම් ඉස්සෙල්ලාම බලන්න පුතේ. හොඳයි පුතේ. ඉස්සෙල්ලාම මම ඡාප කොටසේ දිග හොයන්න. ඡාප කොටසේ දිග කොහොමද හොයන්නේ? අංශක 360න් කොච්චරයිද මේක වනේ? අංශක 90 වැඩි කිරීම 2.5 360න් 90 වැඩි කිරීම 2යි 5 නුට දානවා 7න් 22යි අර අපි දන්නවා 7යි 90 ඒවා 1යි 90 ඒවා 4යි දැක්කනේ වෘත්තෙන් 4න් පංගුවක් මේ ආවේ නේද මේ 4ට මේ 7කට දෙවරක් 1යි මතුට 2යි දෙවරක් 1යි මෙතන එහෙනම් ඡාප කැල්ල දිගේ එනවා කියයි කියලාද 11යි සෙන්ටිමීටර එහෙනම් මේ කැල්ල දිගේ එනවා 11 දැන් මේකට පයිතග්‍රස් සම්බන්ධය දාන්න මේ ත්‍රිකෝණයට නේද මේ ත්‍රිකෝණයට පයිතග්‍රස් සම්බන්ධය දාන්න පුළුවන් මොනවාද ik වර්ගය කර්ණයේ වර්ගය බද්ධ පාදවල වර්ගවල එකතුවට සමානයි එවනේ එහෙනම් මම මෙතන ලියනවා ik වර්ගය සමානයි 8 වර්ගය ධන 6 වර්ගය 8 වර්ගය ධන 6 වර්ගය පයිතග්‍රස් සම්බන්ධයට itu produk ini. IK वर्गीय समानයි මේ පාදේ වර්ගයයි මේ පාදේ වර්ගය. බද්ධ පාදවල වර්ගවල එකතුව අපි ඉගෙනගෙන තියෙනවා කර්ණයේ වර්ගයට සමාන වෙනවා කියලා. ඉගෙනගෙන තියෙනවනේ. මෙයා 6යි මෙයා 8යි නම් ඍජුකෝණ ත්‍රිකෝණ එක මේ පාදේ හොයන්න කියවපුවාම x වර්ගය සමානයි 8 වර්ගය ධන 6 වර්ගය කියලා අපි ලියන්න දානවා. එහෙනම් 8 වර්ගය 64යි 6 වර්ගය 36යි එකතු කරපුවාම 100යි කියලා. එහෙනම් x බලන්න 100 කියන එකේ අපි වර්ගමූලය කරනවා. 100 කියන එකේ වර්ගමූලය 10යි. එහෙනම් මේ පාදයෙන් කියන්නේ 10යි. කරන්නේ? එහෙනම් ඒක තමයි අපි මෙතනට සුළු කරන්නේ. එහෙනම් ik වර්ගය සමාන මේ ඉලක්කම් අකුරු දෙකක් තියෙන ඉඳන් තමයි මම වරහණක් දැම්මේ පුතේ. 8 වර්ගය 64යි 6 වර්ගය 36යි ik වර්ගය සමානයි 100යි. එහෙනම් ik බලන්න මොකද කරන්න ඕන? 100 කියන එකේ අපි වර්ගමූලය ගන්න. ik අපිට හම් වෙනවා 100 වර්ගමූලය 10යි සෙන්ටිමීටර. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට 10යි සෙන්ටිමීටර කියලා තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට අපි හොයාගත්තා 11යි සෙන්ටිමීටර කියලා. දැන් අපිට පුළුවන් පරිමිතිය හොයන්න. එමනේ අපෙන් අහලා තියෙන්නේ මොනවාද? අපෙන් අහලා තියෙනවා J I K G H කොටසේ පරිමිතිය. ඒක අපිට ලියන්න පුළුවන් කොහොමද? 11 එකතු කිරීම 10 එකතු කිරීම 9 එකතු කිරීම 15 එකතු කිරීම 8 11 එකතු කිරීම 10 එකතු කිරීම 9 එකතු කිරීම 15 එකතු කිරීම 8 15 එකතු කිරීම හරි පේනවා නේද එහෙනම් මෙතන එකතු කරපුවම 10යි 20යි 30යි 30යි 9යි 39යි 1යි 40යි 40යි 8යි 48යි 53යි හරිද කියන්නකෝ අනන් මම උත්තරේ දැම්මා right
මෙතන 10යි 20යි 30යි 10යි 20යි 30යි 10ව 30ක් තියෙනවා 30යි මෙතන 9යි 39යි 39යි මෙතන 1යි 40යි 48යි 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 5යි 53යි හරිද? ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. හරිද? කරපු ටිකෙන් එකේ දෙක අභ්‍යාසය කරන්න පුළුවන් සහ එකේ තුන අභ්‍යාසය කරන්න පුළුවන්. හරිද? right. ඔයගලන්ගේ ටියුට් එකේ පොඩ්ඩක් බලන්න අර තියෙන රූපය මම මේක මකන්නම්.